සාදු සාදු සාදු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පරම ගාම්භීර වූ අභිධර්ම කොටසයි අප ඔබ සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. පෙර වැඩසටහන තුලින් සාකච්ඡා කරනු ලැබුවා මේ රූපය සකස් වෙලා තියෙන කුඩාම ඒකකයේ පිළිබඳව. එහිදී අපි සාකච්ඡා කළා මේ රූප කලාපය ඉබේ පහළ වෙන්නේ නැහැ. හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා අපි එහිදී සාකච්ඡා කරනු ලැබුවා. එසේනම් රූප කලාපය හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙලා යනවා. යම් ධර්මතාවයක් හේතු යෙදිලා හට ගන්නවා නම්, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා නම්, ඒ ධර්මතාවයට අපි කිව්වා සංකත කියලා. එහෙම නැත්නම් කිව්වා සංස්කාර කියලා. එතකොට මේ රූප කලාපයත් හේතු යෙදිලා හට ගන්නා නිසා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන හින්දා මේ රූප කලාපයටත් කිව්වා සංකතයි කිව්වා. එහෙම නැත්නම් කිව්වා සංස්කාරයි කියලා. ඔබට මේ මනාව පැහැදිලි වන්නට ඇතැයි අප සිතනවා. අද දින වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කුද්දක නිකායේ ආපදාන පාළියේ ඒකධම්ම සවනීයත් තේරාපදානයේ සඳහන් වන අනිච්ඡාවත සංඛාරා උත්පාද වය ධම්මිනෝ ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යය උත්පත්ති හා විනාශය ස්වභාව කොට ඇත්තාහ යන පාඨයත් සමග අද දින වැඩසටහන ආරම්භ කරමු. හොඳයි, අපි එහෙනම් සලකා බලමු සංස්කාර වූ සංකත වූ මේ රූප කලාපය පිළිබඳව. එහෙනම් සංකත වූ සංස්කාර වූ මේ රූප කලාපය සලකා බලුවහම අපි පෙරදි සාකච්ඡා කළා ඒ රූප කලාපයත් හට ගන්නවා, ඒ රූප කලාපය යම් කාලයක් පවතිනවා, යම් කාලයකදී බිඳෙනවා කියලා, නිරුද්ධ වෙනවා කියලා. එතකොට එහිදී සාකච්ඡා කළා ක්ෂණයකින් හට ගන්නවා, ක්ෂණ 49ක් පවතිනවා, ක්ෂණයකින් බිඳෙනවා කියලා. ක්ෂණ 49ක් පවතිනවා කියලා කිව්වට පවතිනවා කියලා කියන්න බෑ. පැවැත්මේ වෙනස් වීමක්මයි තියෙන්නේ කියලා එහිදී අපි සාකච්ඡා කරනු ලැබුවා. මේ රූප කලාපය හටගත්තයින් පස්සේ ඒ හටගන්නේම නිරෝධය බලාගෙනමයි. එහෙනම් මේ හටගත්තා වූ රූප කලාපය මොහොතින් මොහොත නිරෝධයටමයි යන්නේ. එහෙනම් ක්ෂණයක් පාසා නිරෝධයටමයි ගමන් කරන්නේ. එහෙනම් පවතිනවා කියලා කියන්න බෑ. වෙනස් වීමක්මයි පවතින්නේ. එහෙනම් ස්ථිර වූ ස්වභාවයක් මේ රූප කලාපය තුල නැහැ. එහෙනම් මේ රූප කලාපයේ පවත්නා වූ වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳෙන්නා වූ ස්ථීරව නොපවතිනා වූ ලක්ෂණයට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය ලක්ෂණය කියලා. එහෙම නැත්නම් පාලියෙන් කිව්වා අනිච්ච කියලා. එහෙනම් යම් ධර්මතාවයක් තථාගතයන් වහන්සේ දේශනා කළා වූ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වෙනවා නම් ඒ ධර්මයට කිව්වා අනිත්‍යයි කියලා. එහෙනම් මේ කිව්ව වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳෙන්නා වූ ස්ථීරව නොපවත්නා වූ ලක්ෂණයෙන් රූප කලාපේ යුක්ත නිසා එහෙනම් රූප කලාපයට කියනවා රූපය අනිච්චයි කියලා. රූපය අනිත්‍යයි කියලා. එහෙනම් වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳී යන්නා වූ ස්ථිරව නොපවත්නා වූ ලක්ෂණයට කිව්වා අනිත්‍ය ලක්ෂණය කියලා. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසා රූප කලාපයට කිව්වා රූපය අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් රූපය අනිච්චයි කියලා. ඔබට පැහැදිලි වන්නට ඇතැයි අපි සිතනවා. යම් ධර්මතාවයක නිරුද්ධ නොවන්නා වූ නොබිදෙන්නා වූ ස්ථීරව පවත්නා වූ ස්වභාවයක් තියෙනවා නම්, ස්ථීරව පවත්නා වූ ලක්ෂණයක් පවතිනවා නම් ඒ ලක්ෂණයට කිව්වා නිත්‍යයි කියලා. නැත්තම් නිට්ටයයි කියලා. ඒ ස්වභාවයක ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි උපදීමක් නැහැ, ඒ වගේම බිඳීමක් නැහැ, ඒ වගේමයි වෙනස් වීමක් නැහැ. ස්ථීරව පවතිනවා. නිරුද්ධ නොවන්නා වූ නොබිදෙන්නා වූ ස්ථීරව පවත්නා වූ ලක්ෂණයක් පවතිනවා නම් ඒ ලක්ෂණයට කියනවා නිත්‍ය ලක්ෂණය කියලා. එහෙම නැත්තම් නිච්ච ලක්ෂණය කියලා. යම් ධර්මතාවයක් ඒ නිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි නම් ඒ ධර්මතාවයට කියනවා නිත්‍යයි කියලා. එහෙම නැත්නම් නිච්චයි කියලා. රූපං අනිච්ඡං khයට්ඨේන රූපය ඡේවන බැවින් අනිත්‍යය. එනං රූපං අනිච්ඡං khයට්ඨේන රූපය ඡේවන බැවින් අනිත්‍යයි කියලා කියනවා. වහවහ ඡේවන ස්වභාවයට තමයි කිව්වේ අනිත්‍ය ලක්ෂණය කියලා. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසා රූපයටත් කියනවා අනිත්‍යයි කියලා. අනිත්‍ය කියලා කියන්නේ ලක්ෂණයක්. එතකොට ඒ ලක්ෂණයෙන් යම් ධර්මතාවයක යුක්ත වුණොත් ඒ ධර්මතාවය අනිත්‍ය වෙනවා. මේ පිළිබඳව මනා විග්‍රහයක් කරන්නට තවමත් සිත පිළිබඳව අපි කතා කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී මේ පිළිබඳව මනාව සාකච්ඡා කරනොත් අභිධර්ම විවරණිකා වැඩසටහන් මාලාවේ අරමුණ තමයි අභිධර්ම අධ්‍යයනය කරනවා මෙන්ම ඔබගේ සිතද
විදර්ශනාවෙන් යුක්ත විය යුතුයි. එසේනම් මේ ත්‍රිලක්ෂණය පිළිබඳ යම් අවබෝධයක් ගත්තයින් පස්සේ ඔබට ඉදිරියේ කතා කරන සියලුම දේවල් වල මේ ලක්ෂණයෙන් යුක්තයි කියලා ඔබට වැටහෙනවා. ඒ නිසායි අපි අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අනිත්‍ය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරේ. මෙය තවදුරටත් මනාව විග්‍රහ කරනු ලබනවා ඉදිරි වැඩසටහන් වලදී. හොඳයි. එසේනම් අපි දැන් සාකච්ඡා කළා රූප කලාපය එහෙනම් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. රූප කලාපය අනිත්‍යයි නම් රූප කලාප එකතු වෙලා සකස් වෙච්ච රූප කලාප පිණ්ඩත් අනිත්‍යයි. එහෙනම් රූප කලාප පිණ්ඩ එකතු වෙලා එහෙම නැත්නම් රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතු වෙලා සකස් වුණා වූ මේ බඹයක් වූ සිරුර. එහෙම නැත්නම් මේ බඹයක් වූ සිරුරත් අනිත්‍යයි. පාලියෙන් කිව්වොත් අනිත්‍යයි. එහෙනම් ඔබට මනාව වැටහෙන්න ඕනේ මේ මොහොතක් පාසා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වූ මේ සංස්කාර ධර්ම බඹයක් වූ සිරුරත් මොහොතක් පාසා ඉපති බිඳි යනවා. වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳි යන්නා වූ ස්ථිරෝ නොපවතිනා වූ ස්වභාවය නිසා මේ රූපයටම කියනවා මේ බඹයක් වූ සිරුරටත් කියනවා අනිත්‍යයි කියලා. ඒ වගේම මේ ලෝක ධාතුවේ ගස් ගල් පර්වත ආදී සකස් වෙලා තියෙන රූප කලාප වලින් ඒ ගස් ගල් පර්වත ගත්තත් ඒවත් එහෙනම් අනිත්‍යයි. හොඳයි. අපි දැන් දන්නවා මේ බඹයක් වෙච්ච සිරුර සකස් වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින් කියලා. එහෙනම් මේ සිරුර ඇසුරු කරගෙන මොහොතක් පාසා රූප කලාපේ ප්‍රතිපදී බිඳ යනවා. ඒතකොට එකක් නෙමෙයි බොහෝ ප්‍රමාණයක් හට ගන්නවා පවතිනවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා පවතිනවා නිරුද්ධ වෙනවා. එහෙනම් මේ විදිහට රූප කලාප බොහෝ ප්‍රමාණයකින් තමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. එසේනම් එක රූප කලාපයක් අනිත්‍ය නම් අපි දැන් සාකච්ඡා කළා මේ මුළු රූප කලාප එකතු වෙලා හැදිලා තියෙන මේ බඹයක් වූ සිරුරත් අනිත්‍යයි කියලා. අනිත්‍ය වෙච්ච රූපේ නිසා තමයි කුඩා කාලේ ලදරුවෙක් විදිහට ඉඳලා තරුණ වියටපත් වෙලා තරුණ වියෙන් පස්සේ මහලු බවටපත් වෙන්නේ. එසේනම් ඔබ අප සියලු දෙනාට මේ ලක්ෂණය පොදුයි. එහෙනම් මේ අනිත්‍ය ස්වභාවය නිසා තමයි හැම රැලි වැටෙන්නේ, කෙස් ඉදෙන්නේ, දත් හැලෙන්නේ, එතකොට කුදු ගැහෙන්නේ. මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ අනිත්‍ය ස්වභාවය නිසා, රූපේ අනිත්‍ය නිසා. ඔබට මනාව පැහැදිලි ඇතයි අපි සිතනවා. ඒ වගේම තමයි කෙට්ටු පුද්ගලයන් මහත් වෙන්නේ, මහත් වෙච්ච පුද්ගලයන් කෙට්ටු වෙන්නේත් මේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. බත්තට හැදිලා තින්නේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවකින්. එතකොට රූප කලාප අනිත්‍ය ස්වභාවය නිසා උදේ බෙදෙන බත් එක හවස් වෙනකොට පිලුම් වෙනවා. එහෙනම් මේ පිලුම් වෙන ස්වභාවය හටගන්නේ අනිත්‍ය භාවය නිසාමයි. ඒ වගේම තමයි ලීයක් ගත්තොත් ඒ ලීය සකස් වෙලා තින්නේ රූප කලාප බොහෝ ප්‍රමාණයක එකතුවකින්. එතකොට ඒ ලීයේ අනිත්‍ය ස්වභාවය නිසාම පෙනෙන ලක්ෂණයක් තමයි ඒ දිරනවා කියන එක. සත්වයේගේ හෝ මිනිස්සෙක්ගේ හෝ මලසිරුරක් ගත්තොත් ඒ මලසිරුර කුණු වෙන්න ගන්නේ මෙන්න මේ අනිත්‍යතාවය නිසාමයි. ලී කැලක් අරන් කැඩුවොත් ඒ කඩන්න පුළුවන් වෙන්නේ අනිත්‍යතාවය නිසා. මේවා හැදිලා තියෙන රූප කලාපවල එකතුවකින්. එතකොට රූප කලාපයේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙන්න රූප කලාපයේ හේතු කරගෙන සකස් වූ සම්පූර්ණ රූපයම අනිත්‍ය භාවයට පත් වෙනවා. හොඳයි. ඔබට පැහැදිලි වන්නට ඇතයි අපි සිතනවා. එතකොට මේ ලෝක ධාතුවේ නිට්ටය වූ කිසිවක් නැහැ. මේ ලෝක ධාතුවේ සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ හේතු යෙදලා හටගෙන හේතු නිරුද්ධ වෙලා යද්දී නිරුද්ධ වෙන ධර්මතාවලින්. එසේනම් හේතු යෙදලා හට ගන්නා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනා වූ ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවයට කිව්වා සංකත, එහෙම නැත්නම් සංස්කාරය කියලා. සංකත වූ සංස්කාර වූ සියලුම ධර්මතා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ මේගිය සූත්‍රයේදී දේශනා කරනු ලබනවා මේගිය අනිත්‍ය සංඥා ඇතිහුට අනාත්ම සංඥා සිටුනේය ලෙසින් දේශනා කරනවා. හොඳයි. එහෙනම් යම් කෙනෙකුට අනිත්‍ය සංඥාව පිහිටලා තියෙනවා නම් අනිත්‍ය ලක්ෂණය පිළිබඳව හොඳට වැටහෙනවා නම් ඔහුට අනාත්ම ලක්ෂණය වැටහෙනවා. එතකොට තේරුම් ගන්න අමාරුම ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. අපි එහෙනම් සලකලා බලමු අනාත්ම ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා. අපි රූප කලාපය පිළිබඳව සාකච්ඡා කරා මීට පෙර. ඒ තමයි රූප කලාපය සකස් වෙලා තියෙන්නේ ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ වලින් කියලා අපි සාකච්ඡා කරනු ලැබුවා. නැත්නම් ශක්තියින් සහ ක්‍රියාවන් වල එකතුවකින් කියලා අපි කතා කරනු ලැබුවා. එහෙනම් රූප කලාපය විමසලා බැලුවා අපි. ඒ තමයි තදයි, රළුයි, කර්කශයි කියන ස්වභාවයක් තියෙනවා මේ රූප කලාපය තුල කියලා සාකච්ඡා කරා. ඒ වගේම අපි සාකච්ඡා කළා මේ රූප කලාපය තුල ඇලෙනවා, වැగిරෙනවා, පැතිරෙනවා කියන ස්වභාවයක් පවතිනවා කියලා. ඒ වගේම සාකච්ඡා කළා උණුසුම් බව, සීතල බව, දිලිසෙන බව කියන ලක්ෂණයක් පවතිනවා කියලා. ඒ වගේම අපි සාකච්ඡා කළා පිම්බෙන, තල්ලු කරන, සෙලවෙන ස්වභාවයක් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ ස්වභාවයන් හතරෙන් කිව්වා ප්‍රධාන වශයෙන් මේ රූප කලාපය සකස් වෙලා තියෙන්නේ. ස්වභාවයට ඒ ගති ලක්ෂණයට නම් හතරක් භාවිතා කරා. ඒ
තමයි තදයි රළුයි කර්කශයි කියන ගතියට අපි කිව්වා පඨවි කියලා. ඊට පස්සේ ඇලෙන වැగిරෙන පැතිරෙන ගතියට අපි කිව්වා ආපෝ කියලා. ඊට පස්සේ උණුසුම් ශීතල දිලිසෙන ස්වභාවයටම කිව්වා තේජෝ කියලා. ඊට පස්සේ පිම්බෙන තල්ලු කරන සෙලවෙන ස්වභාවයටම කිව්වා වායෝ කියලා. එහෙනම් අපි ඒ හතර සාකච්ඡා කරා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. හොඳයි. එහෙනම් ගති ලක්ෂණ වල එකතුවකින් තමයි මේ රූප කලාපය සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි එහිදී සාකච්ඡා කරමු ලැබුවා පඨවි කියලා කෙනෙක් ඉඳගෙන තදයි රළුයි කර්කශයි ගතියක් ඇති කරනවා නෙමෙයි තදයි රළුයි කර්කශයි කියන ගතියටමයි කිව්වේ පඨවි කියලා. ඒ වගේම අපි කිව්වා ඇලෙන වැగిරෙන පැතිරෙන ගතියටමයි ආපෝ කියලා කිව්වේ. එහෙම නැත්නම් ආපෝ කියලා කෙනෙක් ඉඳගෙන ඇලෙන වැగిරෙන පැතිරෙන ගතියක් ඇති කරනවා එහෙම නෙමෙයි කියලා. ඒ වගේම අපි එහිදී සාකච්ඡා කළා උණුසුම් ශීතල දිලිසෙන ස්වභාවයටම කිව්වා තේජෝ කියලා. එහෙම නැත්නම් තේජෝ කියලා කෙනෙක් ඉඳගෙන උණුසුම් සීතල දිලිසෙන බව ඇති කරනවා එහෙම නෙමෙයි කියලා සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කරා පිම්බෙන තල්ලු කරන සෙලවෙන ස්වභාවයටම කිව්වා වායෝ කියලා. නැත්තම් වායෝ කියලා කෙනෙක් ඉඳගෙන පිම්බෙන තල්ලු කරන සෙලවෙන ස්වභාවයක් ඇති කරනවා එහෙම නෙමෙයි කියලා අපි සාකච්ඡා කළා. දැන් මේ වෙනකොට ඔබ ඒ වැඩසටහන් අධ්‍යයනය කළා ඇතියි අපි සිතනවා. මේ මතක් කිරීමකුයි කරන්නේ. අපි මේ පාඩම් මාලාව එකට එකක් සම්බන්ධයි. ඔබගේ සිතෙහි විදර්ශනා වැඩෙන පිළිවෙලින් තමයි මේ වැඩසටහන පෙළගස්වලා තියෙන්නේ. එතකොට මේ වැඩසටහන් මාලාව අවසන් වෙනකොට ඔබට විදර්ශනාවත් හොඳින් වැඩෙනවා, අභිධර්මයත් හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක් වෙනවා. ඒ නිසායි අපි මේ ආකාරයෙන් සාකච්ඡා කරගෙන යන්නේ. ඒ කියන්නේ අභිධර්මයේ ප්‍රායෝගිකව භාවිතය තමයි මේ කතා කරන්නේ. ආධුනික වූ ඔබට මේ වැඩසටහන් මාලාව අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මේ පඨවි ආපෝ තේජෝ වායෝ යම් තැනක තියෙනවා නම් වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ රූපයන් පහළ වෙනවා කියලා අපි කතා කළා. අපි එහිදී සාකච්ඡා කරා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ සතර මහා භූත ධර්ම. එතකොට වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ රූපයන්ට කිව්වා සතර මහා භූතයන් නිසා උපදින හින්දා උපාදා රූප කියලා. මේවා අපි මනාව විග්‍රහ කරලා තිනවා ඒ කොටස් වලදී. හොඳයි. එතකොට මේ රූප කලාපය ගත්තයින් පස්සේ එහෙනම් කවුරුත් ඉඳගෙන එක එක ඒවා ඇති කරා හැම නෙමෙයි. ඒ ස්වභාවයන් ටික එකතු වෙලා ඒ ධර්මතා ටික එකතු වෙලාමයි රූප කලාපය සකස් වෙලා තියෙන්නේ. එහෙනම් තදයි රළුයි කර්කශයි කියන ගතියටමයි කිව්වේ පඨවි කියලා. පඨවි කෙනෙක් ඉඳගෙන පඨවි ගතියක් ඇති කරා හැම නෙමෙයි. ඇලෙන වැగిරෙන පැතිරෙන ස්වභාවයටමයි කිව්වේ ආපෝ කියලා. ආපෝ කියලා කෙනෙක් ඉඳන් ඇලෙන වැగిරෙන පැතිරෙන ගතිය ඇති කරා හැම නෙමෙයි. උණුසුම් ශීතල දිලිසෙන ස්වභාවයටමයි කිව්වේ තේජෝ කියලා. තේජෝ කියලා කෙනෙක් ඉඳගෙන උණුසුම් ශීතල දිලිසෙන බවක් ඇති කරා හැම නෙමෙයි. පිම්බෙන තල්ලු කරන සෙලවෙන ස්වභාවයටමයි කිව්වේ වායෝ කියලා. නැත්තම් වායෝ කියලා කෙනෙක් ඉඳගෙන පිම්බෙන තල්ලු කරන සෙලවෙන ස්වභාවය ඇති කළා හැම නෙමෙයි. එහෙනම් මනාව වැටහෙනවා ඇති මේ තුල තියෙන්නේ ධර්මතා ගොඩක් ඇර, ස්වභාවයන් ගොඩක් ඇර, ස්වභාව ලක්ෂණ ගොඩක් ඇර ආත්මීය ධර්මතාවයක් මේක ඇතුලේ නැහැ. රූප කලාපය තුල සත්‍ය පුද්ගලයෙක් කොහෙවත් නැහැ. සත්පුද්ගල භාවයක් නොමැති නිසා මෙන්න මේ රූපයට කියනවා ධාතු කියලා. රූප කලාපේ එහෙනම් සත්‍ය පුද්ගලෙක් නැහැ. එහෙනම් පඨවි කියලා සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. ආපෝ කියලා සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. තේජෝ කියලා සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. වායෝ කියලා සත්‍ය පුද්ගලෙක් හිටියේ නැහැ. වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ සත්ත්ව පුද්ගල භාවයකින් තොර ස්වභාවයක්මයි පැතුනේ. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණයක්මයි පැතුනේ. පඨවි වල සත්ත්ව පුද්ගල භාවයක් නැති නිසා කිව්වා පඨවි ධාතු. ආපෝ වල සත්ත්ව පුද්ගල භාවයක් නැති නිසා කිව්වා ආපෝ ධාතු. තේජෝ වල සත්පුද්ගල භාවයක් නැති නිසා කිව්වා තේජෝ ධාතු. වායෝ වල සත්පුද්ගල භාවයක් නැති නිසා කිව්වා වායෝ ධාතු කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ හේතු කරගෙන හටගන්නා වූ වර්ණ ගන්ධ රස ඕජා කියන හතර ගත්තෙන් පස්සේ මේව හතරත් සත්පුද්ගල භාවයක් නොමැති නිසා ධාතු කියලා හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ වර්ණ ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, ඕජා ධාතු. එතකොට මේ විදිහට වෙන වෙනම කතා කරන්න පුළුවන්. එහෙනම් සත්පුද්ගල භාවයක් නොමැති නිසා ධාතු කියලා හැඳින්වුවා. ඒ වගේමයි සත්වයක් නොමැති නිසා මේකට කියනවා නිස්සත්තයි කියලා. නිස්සත්තයි. ඊට පස්සේ මෙන්න මේ රූප කලාපය ගත්තන් පස්සේ ජීවයක් නොමැති බැවින් ජීවයක් කොහෙවත් නැහැ. ඒක ස්වභාවයක්. ස්වභාවය හටගෙන නිරුද්ධ වෙනවා. ස්වභාවය හටගෙන නිරුද්ධ වෙනවා. ජීවයක් නොමැති නිසා කිව්වා නිජ්ජීවයි කියලා. රූප කලාපයෙන් සලකා බැලුවොත් කියන්න පුළුවන් නිස්සත්ත්ව නිජ්ජීව කියලා. ඒ වචන දෙකම එකතු කරලා කියන්න පුළුවන් නිස්සත්තයි නිජ්ජීවයි කියලා. සත්වයක් නොමැති බැවින් නිස්සත්තයි කියනවා. ජීවයක් නොමැති බැවින් නිජ්ජීවයි කියලා කියනවා. අනාත්ම ලක්ෂණය විස්තර කරන්නට කලින් ආත්ම කියන්නේ කොහොමද කියලා වටහා ගනිමු. එතකොට අපිට මනාව වටහා ගන්න පුළුවන් අනාත්ම ලක්ෂණය පිළිබඳව. තමාගේ කැමැත්තේ සැටියට හැසිරවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන අන්‍ය ධර්මයන් තම වශයෙන් පවත්වන නිත්‍ය සාර වූ යම් ශක්තියක් පවතින්නේ නම් අන්නේ ශක්තියට කියනවා අන්නේ ස්වභාවයට කියනවා අන්නේ ලක්ෂණයට කියනවා ආත්ම කියලා. පාලියෙන් කියනවා අත්ත කියලා. ආත්මීය ලක්ෂණයක් යම් ධර්මතාවයක තියෙනවා නම් ඒකට කියනවා ආත්මයි කියලා. හොඳයි.
රූප කලාපයේ තුල සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගත හැකි දෙයක්, ජීවයක්, නොනසී පවත්නා වූ ස්වභාවයක් මේ රූප කලාපයේ තුල තිබුණේ නැහැ. එසේනම් රූප කලාපය නැවතත් අරන් බැලුවාම රූප කලාපය හැදිලා තියෙන්නේ හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා. එසේනම් හේතු යෙදිලා හට ගන්නවා නම්, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා නම් අපි ඉස්සෙල්ලා කිව්වා නමක් සංකත සංස්කාර කියලා. එහෙනම් අපි දැන් දන්නවා රූප කලාපේ ඉබේ පහළ වෙන්නේ නැහැ. හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා. ඔබ තාම දන්නේ නැහැ මේ හේතු හරියටම. හේතු කියන්නේ මොනවද කියලා. නමුත් නම් වශයෙන් ගත්තොත් කර්මය, චිත්තය, ඍතුව සහ ආහාරය කියන ප්‍රත්‍ය වලින් නැත්තම් හේතු වලින් තමයි මේ රූපය හටගන්නේ. ඒ වගේමයි කර්මය, චිත්තය, ඍතුව සහ ආහාරය කියන හේතු නිරුද්ධ වෙනකොට මේ රූප කලාපයත් නිරුද්ධ වෙනවා. හේතු යෙදිලා රූප කලාපය හටගන්නේ, හේතු නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔබට මනාව වැටහෙන්නට ඇතයි අපි සිතනවා. එසේනම් රූප කලාපය ගත්තෙන් පස්සේ රූප කලාපයත් පෙර තිබුණ දෙයක් නෙමෙයි. හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙලා යද්දී නිරුද්ධ වෙලා යනවා. එහෙනම් පෙර නොතිබීමක් හේතු යෙදිලා හටගෙන හේතු නිරුද්ධ වෙද්දී ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. ආයි මේ රූප කලාපය බින්දෙනකොට නොනසී පවත්නා වූ ශක්තියක් තියෙනව හැම නෙමෙයි. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් රූප කලාපය ගත්තෙන් පස්සේ හේතු යෙදිලායි හටගන්නේ, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එහෙනම් රූප කලාපය සම්බන්ධයෙන් ගත්තොත් කියන්න පුළුවන් අවකාශ ධාතු ඇසුරු කරගෙන පෙර නොතිබීමක් හේතු යෙදිලා හටගෙන හේතු නිරුද්ධ වෙද්දී ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා කියලා. ෂණ 51ක ආයුෂයක් තමයි මේ රූප කලාපයකට පවතින්නේ. එහෙනම් ෂණ 51ට වඩා 52ක් තියාගන්න පුළුවන්ද? බෑ. 51 නැතුව 50ක් කරන්න පුළුවන්ද? ඒත් බෑ. ඒක ස්වභාවයක්. ඒක ධර්මතාවයක්. ෂණ 51යි රූප කලාපයක ආයුෂ පවතින්නේ. ඒ නිසා කිසිම කෙනෙක්ට මේක වෙනස් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔබට මනාව පැහැදිලි වෙන්න ඕනේ මේ වෙනකොට. එහෙනම් රූපය තුල නම් ආත්මීය ස්වභාවයක් නෑ කියලා. යම් ධර්මතාවයක් ගත්තයින් පස්සේ ඒ ධර්මතාවය තමන්ගේ කැමැත්තේ හැටියට හැසිරවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන, අන්‍ය ධර්මයන් තම වසඟයේ පවත්වන නිත්‍ය සාර වූ ස්වභාවයක් නැත්තම් ලක්ෂණයක් නොමැති හින්දා කියනවා අනාත්ම ලක්ෂණය කියලා. නැත්තම් කියනවා පාලියෙන් අනත්ත කියලා. යම් ධර්මතාවයක් මේ අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි නම් ඒ ධර්මතාවයට කියනවා අනාත්මයි කියලා. එහෙනම් රූප කලාපය සම්බන්ධයෙන් සලකා බැලුවොත් රූප කලාපයත් අනාත්ම ලක්ෂණයෙන් යුක්ත බැවින් හඳුන්වනවා රූපය අනාත්මයි කියලා. එහෙනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී වූ සියලුම රූපයන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා රූපය අනාත්මයි කියලා කියනවා. මේ පිළිබඳව තවදුරටත් විමසා බැලුවොත් කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගපාළියේ ආත්මසාර රහිත බැවින් අනාත්මය කියලා දේශනා කළා තියෙනවා. මේ රූප කලාපය ඇතුලේ තිබ්බේ ධර්මතා සමූහයක්. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ වලින් තමයි හැදුනේ. එහෙනම් ආත්මීය ස්වභාවයක් මේක ඇතුලේ නැහැ. ඒ නිසා කියනවා ආත්මසාර රහිත හින්දා මේ රූප කලාපයම අනාත්මයි කියලා. විදර්ශනා භාවනා යෝගියෙක් නම් මේ කිතාම වැදගත් වෙනවා. ආත්මසාර රහිත බැවින් කියනවා ශූන්‍යයි කියලා. එහෙම නැත්නම් ආත්මයක් නොවු බැවින් කියන්න පුළුවන් ශූන්‍යයි කියලා. රූප කලාපය ඇතුලේ කොහෙවත්වත් ආත්මයක් තිබුණේ නැහැ. රූප කලාපය තුල තිබ්බේ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ සමූහයක්. එසේනම් රූප කලාපය පිළිබඳව දැන් අපිට වැටහීමක් තිබෙනවා. රූප කලාප එකතු වෙලා සකස් වෙලා තියෙන රූප පිණ්ඩයක් ගත්තොත් පිණ්ඩේ ආත්ම ස්වභාවයක් නැහැ, ආත්ම සාරයක් නැහැ. ඒ වගේම තමයි රූප කලාප එකතු වෙලා සකස් වෙලා තියෙන මේ බඹයක් වූ සිරුර. මේ බඹයක් වූ සිරුර ගත්තෙන් පස්සේ මේ බඹයක් වූ සිරුරේ රූප කලාප එකතු වෙලා මේ සකස් වෙලා තියෙන ස්වභාවයන්, ගති ලක්ෂණ වලින් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් ආත්මීය ස්වභාවයක් මේක ඇතුලේ නැහැ. ආත්ම සාරයෙන් ශූන්‍යයි. ඒ නිසා මේ රූපයට කියනවා අනාත්මයි කියලා. තමන්ගේ කැමැත්තේ හැටියට හැසිරවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන, අන්‍ය ධර්මයන් තම වසඟයේ පවත්වන නිත්‍ය සාර වූ ස්වභාවයක් නැත්නම් ලක්ෂණයක් නොමැති හින්දා කියනවා අනාත්ම ලක්ෂණය කියලා. එහෙනම් අනාත්ම ලක්ෂණයෙන් යුක්ත නිසා මේ රූප කලාපත්, රූප කලාප පිණ්ඩත්, රූප කලාපයෙන් සකස් වෙච්ච මේ බඹයක් වූ සිරුරත් එහෙනම් මේ සියල්ලම හඳුන්වන්න පුළුවන් රූපය අනාත්මයි කියලා. හොඳයි. එසේනම් සංයුක්ත නිකායේ පංචවග්ගීය සූත්‍රයේ හෙවත් අනන්ත ලක්ෂණ සූත්‍රයේ සඳහන් වන මහණෙනි රූපය අනාත්මයයි. මහණෙනි මේ රූපය ආත්ම වීනම් මේ රූපය ආබාධ පිනිස නොවැටෙන්නේය. රූපෙහිලා මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවායි ලැබෙන්නේද වෙයි. මහණෙනි යම් හේකින් රූපය අනාත්මද එහෙයින් රූපය ආබාධ පිනිස වැටේ. රූපයෙහිලා මාගේ රූපය මෙසේ වේවා,
මාගේ රූපය මෙසේ නොවේවායි ලැබෙන්නේද නොවේ යන පාඩය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කෙස් අපි කැමති කළු වෙලා තියෙනවට හැබැයි කෙස් සුදු වෙනවා. ඒ අපේ පාලනයක් නොමැති නිසා අපි මේ ශරීරයේ රැලි වැටෙනවට කැමති නෑ. හැබැයි රැලි වැටෙනවා. රැලි වැටෙන එක නවත්තන්න බෑ. දත් හැලෙනවා. අපි කවුරුත් කැමති නෑ දත් හැලෙනවට. ඒ වගේම තමයි කුදු වෙනවා. අපි කවුරුත් කැමති නෑ කුදු වෙනවට. ආත්මීය ස්වභාවය තිබෙනම් කෙසි දෙන්නේ නෑ. කෙසි දෙන්නේ නෑ. හැම රැලි වැටෙන්න දෙන්නේ නෑ. වකුටු වෙන්න දෙන්නේ නෑ. එහෙනම් අපිට එහෙම කරන්න බෑ. අනාත්මීය ලක්ෂණය නිසා තමයි එහෙම වෙන්නේ. රූප සකස් වෙලා තියෙන කලාපවලවත් ආත්මීය ස්වභාවයක් නැත්තම් ඒ රූප කලාප එකතු වෙලා නම් මේ සම්පූර්ණ ශරීරයේම සකස් වෙලා තියෙන බඹයක් වූ සිරුරම සකස් වෙලා තියෙන්නේ. මේ ලෝක ධාතුවේ අන්නේ සියලුම රූප ධර්මයන් සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ සියලුම රූපයන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අපි හිතනවා ආධුනික වූ ඔබට අනාත්ම ලක්ෂණය පිළිබඳව මනාව පැහැදිලි වන්නට ඇති කියලා. යම් ධර්මතාවයක් මේ ලෝක ධාතුවේහි නිරුද්ධ නොවන්නා වූ වහවහ නොබිදෙන්නා වූ ස්ථිරව පවත්නා වූ ලක්ෂණයක් පවතිනවා නම් අන්නේ ලක්ෂණයට කියනවා නිට්ටයයි කියලා. අපි පෙරදී සාකච්ඡා කළා. එහෙනම් යම් ධර්මතාවයක් නිට්ටය වූ ලක්ෂණයෙන් යුක්තයි නම් බිඳීමක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ සදාකල් පවතිනවා. වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට කාටවත් මේක කඩන්න බිඳින්න පුළුවන්ද? බෑ. කඩන්න බිඳින්න බෑ. විනාශ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. හැමදාම තියෙනවා. එතකොට ඒ ධර්මතාවය නිට්ටයයි. නිට්ටය වූ ධර්මයක් නම් ඒකට අපිට කියන්න පුළුවන් සැපයි කියලා. ඇයි නිට්ටයයි නම් මේවා විනාශ වීමක් නැහැ. දුක හටගන්න හේතුවක් නැහැ. නිට්ටය වූ ලක්ෂණයක් ලෝක ධාතුවේ පවතිනවා නම් ඉපදීම බිඳීම කියන අන්ත දෙකින් පෙරලෙන්නේ නැහැ. එහෙනම් නිට්ටය ලක්ෂණයක් මේ ලෝකේ පවතිනවා නම් යම් ධර්මතාවයක ඒ ධර්මතාවය සැපක් වෙනවා. ඇයි සැපක් වෙන්නේ? ඉපදීමක් බිඳීමකින් පීඩණයකටපත් වෙන්නේ නැහැ. ඉපදීමක නිරුද්ධ වීමක තියෙනවා නම් තමයි පෙලෙන්නේ. එහෙනම් පෙලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බිඳීමක් වෙනවා කියලා බයක් වෙන්න දෙයක් නැහැ. ඇයි හැමදාම ස්ථිරව පවතින ධර්මතාවයන් නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉපදීමයි බිඳීමයි කියන දෙකෙන් පීඩාවටපත් වෙන්නේ නැහැ. වහවහ නිරුද්ධ වෙන වහවහ බිඳෙන ස්වභාවයක් ධර්මතාවය ඇතුළේ නැත්නම් බියගෙන දෙන්නේ නැහැ. ඒ වගේමයි දුකට ස්ථානයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා නිට්ටය වූ යම් ධර්මතාවයක් මෙසේ තිබෙනවා නම් නිරුද්ධ නොවන්නා වූ වහවහ නොබිදෙන්නා වූ ස්ථීරව පවත්නා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ නිට්ටය ලක්ෂණයෙන් යුක්ත වූ ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවය සැපයක් වෙනවා. කියන්නේ දුක්ඛයක් වෙන්නේ නැහැ සුඛයක් වෙනවා. මෙන්න මෙහෙම ධර්මතාවයක් ලෝකේ පවතිනවා නම් නිට්ටය වූ ධර්මයක් පවතිනවා නම් ඒ ධර්මතාවය නිසා සැපයක්මයි උපදින්නේ. ඒක කාටවත් කඩන්න බිඳින්න නැති කරන්න කුණු වෙන්න නරක වෙන්න වයසට යන්න ලෙඩ වෙන්න එහෙම වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති නිසා හැමදාම තියෙනවා. හැමදාම එකම විදිහට තියෙනවා. එහෙම ධර්මතාව මේ ලෝකේ නැහැ. ඉරහඳ තාරකා වුණත් ලෝක විනාශයක් වෙනකොට මේ ලෝක ධාතුව විනාශ වෙනකොට ඒවත් විනාශ වෙලා විසුණු වෙලා යනවා. ඒ වගේම තමයි ඒවත් අනිත්‍යතාවයෙන් යුක්තයි. ඒ නිසා මේ ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ. නිට්ටය වූ ධර්මයක්. එහෙනම් ලෝකයේ වූ සියලුම ධර්මතා අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි. එසේනම් අපි මේ ලක්ෂණය රූප කලාපයට කලපා බැලුවොත් අපි දැන් දන්නවා මේ රූප කලාපය හටගන්නවා පවතිනවා බිඳෙනවා කියලා කතා කරා. එහෙනම් මේ රූප කලාපය පවතිනවා කියලා කියන්න බෑ කිව්වා. පවතිනවා කියනවත් එක්කම වෙනස් වීමක්මයි වෙන්නේ. ඒ කියන්නේ හටගන්නේම නිරුද්ධිය බලාගෙන. එහෙනම් මෙතන පවතිනවා කියලා කියන්න බෑ. පවතිනවා කියනවත් එක්කම එතනම බිඳිනවා. ඒ නිසා වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳෙන්නා වූ ස්ථීර නොවන්නා වූ ස්වභාවයක් තමයි රූප කලාපයේ පවතින්නේ. ඒ නිසා රූප කලාපයට අපි ඉස්සෙල්ලා කිව්වා අනිත්‍යයි කියලා. එහෙනම් රූප කලාපය අනිත්‍යයි නම් නිට්ටය නම් සැපයි කියලා කතා කරන්නට පුළුවන්. හැබැයි රූපය අනිත්‍ය නිසා වහවහ නිරුද්ධ වන නිසා වහවහ බිඳෙන නිසා ස්ථීරව නොපවත්නා වූ නිසා මේ රූප කලාපය සැපයි කියලා කියන්න බෑ. එහෙනම් මේ රූප කලාපය ගත්තෙන් පස්සේ රූප කලාපය නිසා හටගන්නේ දුක. එහෙනම් මේ රූප කලාපය අනිත්‍යයි. රූප කලාපය අනිත්‍යයි. එහෙනම් රූප කලාපය අනිත්‍ය වෙන හින්දා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඇයි රූප කලාපයක් ගත්තාම රූප කලාපය උපදිනවා රූප කලාපය බිඳෙනවා. එහෙනම් රූප කලාපයේ ඉපදීමත් බිඳීමත් තමයි වෙන්නේ. එහෙනම් ඉපදීමක් බිඳීමත් දෙකෙන් පෙළීමකටපත් වෙනවා. ඇයි මට ඕනේ ෂණ 52ක් තියන්න. ෂණ 52ක් තියෙයිද? නෑ. ඇයි ඒ? ඒතකොට මට පීඩාවක් මාව පෙළීමක්. මට ඕනේ මේ රූප කලාපය ෂණ 51ක් නැතුව ෂණ 1000ක් දික් කරන්න. කවදාවත් පුළුවන්ද? බෑ. ඉපදීමයි බිඳීමයි මෙන්න මේ අන්ත දෙකකින් පෙළීමකටමයිපත් වෙන්නේ. එහෙනම් ඉපදෙනවා
බිඳෙනවා ෂණ 51ක් ඇතුලේ. එහෙනම් ෂණ 51ක් ඇතුලේ ඉපදීම් බිඳීම් සිද්ධ වෙනවා නම් ඒ ෂණ 51 ධර්මතාවයක් කාටවත් වෙනස් කරන්න බෑ. ෂණ 51 ආයු කාලයක් තියෙන රූප කලාපයක් ධර්මතාවයක් විදිහට ෂණ 51 ගානේ බිඳ බිඳ යනවා. බිඳ බිඳ උපදිනවා. බිඳ බිඳ උපදිනවා. බිඳ බිඳ උපදිනවා. වේගෙන් මේ සංසිද්ධිය වෙනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවටමයිපත් වෙන්නේ. එතකොට මේ ෂණ 51 කාට හරි වෙනස් කරන්න පුළුවන් වුණා නම් ඔන්න හරි. ආත්මීය ස්වභාවයකුත් තියෙනවනේ එහෙනම්. මේක ඇතුලේ ෂණ 51ක් නැතුව ෂණ 1000ක් කරනවා. එහෙනම් ආත්මීය ස්වභාවයකුත් තියෙනවා. යාට කන්ට්‍රෝල් එකක් තියෙනවා. යාට පාලනයක් තියෙනවා රූප කලාපයේ ආයුෂ පිළිබඳව. එහෙනම් එහෙම එකක් නැහැ. ඒ නිසා තමන්ට කැමති පරිදි මේක වෙනස් කරන්න බෑ. එහෙනම් ඉපදීමයි බිඳීමයි කියන දෙකෙන් වහවහ නිරුද්ධ වන්නා වූ ලක්ෂණයෙන් වහවහ බිඳෙන්නා වූ ලක්ෂණයෙන් ස්ථිරව නොපත්නා වූ ලක්ෂණය නිසා ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවටපත් වෙනවා. ඒ වගේම තමයි මේ රූප කලාපයේ ගත්තෙන් පස්සේ වේගෙන් අතිශය වේගෙන් ඉපති බිඳිමිදිමයි යන්නේ. ඉපති බිඳිමිදි යනවා කියලා කවුරු හරි දැක්කොත් තමන්ගේ පාලනයකින්වත් තොරව මේ රූපය පිළිබඳව බයක්මයි ඇති වෙන්නේ. තමන්ගේ පාලනයක්, කාගේවත් පිළිසරණක්, කාගේවත් පිහිටක් නැති නිසා. ඒ රූප කලාප මෙතරම් වේගයෙන් බිඳිමිදි යනවා කියලා දැක්කොතින්, බිඳිමිදි යනවා කියලා අවබෝධ කරගත්තොත්, තේරුම් ගත්තොතින් ඔහුට බයක්මයි උපදින්නේ. රූපය කියලා කියන්නේ බිය යුක්තක්මයි. ඒ වගේම තමයි මේ රූපය තමයි දුකට ස්ථානයක් වෙන්නේ. අතපය කැපෙනවා, තුවාල වෙනවා, වැටෙනවා, ආහාර සපයන්න ඕනේ හැමතිස්සෙම මේ කයට ආදී විදිහට දුකට ස්ථානයක් වෙන්නේ මේ කයමයි. ඒ නිසා මෙන්න මේ ලක්ෂණයට කියනවා. මොන ලක්ෂණයටද? ඉපදීම් බිඳීම් දෙකින් පෙළෙන බැවින්ද, බිය විය යුතු බැවින්ද, බියගෙන දෙන බැවින්ද, දුක්වලට ස්ථාන වන බැවින්ද දුක්ඛ ලක්ෂණය කියලා කියනවා. යම් ධර්මතාවයක් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නම් ඒ ධර්මතාවයට කියනවා දුකයි කියලා. එසේනම් රූප කලාපය දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බැවින් කියනවා රූපය දුකයි කියලා. රූප කලාප වහවහ නිරුද්ධ වෙලා යන හින්දා, බිඳි බිඳි යන හින්දා මේ බිඳෙන රූප වෙනුවට නව රූප උපද්දවන්න ඕනේ. එතකොට නව රූප උපද්දවන්න කෙනෙකුට බෑ. අපිට පුළුවන් හැකියාව තියෙන්නේ මෙන්න මේ රූප උපද්දවන්න අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරන්න. අන්නේ හේතු සම්පාදනය කරන්න මොනවද හේතු? කර්මය, චිත්තය, ඍතුව සහ ආහාරය ආදී වූ හේතු. එහෙනම් මෙන්න මේ කර්මය, චිත්තය, ඍතුව, ආහාරය කියන බිඳෙන රූප වෙනුවට නව රූප උපද්දවන්න දුක් විඳින්න වෙනවා. උදාහරණයක් ගත්තොත් ආහාර හේතු කරගෙන හටගන්නා වූ රූප කලාප ආහාරජ කලාප කියලා කියනවා. අපි තාම ඒව දන්නේ නැහැ. දැනට මෙහෙම දැනගත්තා නම් ඇති. ආහාරය නිසා හටගන්නා වූ රූප වලට කියනවා ආහාරජ රූප කියලා. එතකොට ආහාරජ රූප නැවත උපද්දවන්න ඕනේ. එතකොට ආහාරජ රූප කලාප ඉපදුනේ නැත්තම් මේ කය කුෂ වෙනවා, කෙට්ටු වෙනවා. ඊට පස්සේ දුර්වල වෙනවා. එතකොට මේ කයට අවශ්‍ය කරන ආහාර දුන්නේ නැත්තම් ආහාරජ රූප උපදින්නේ නැහැ. ඒ නිසා ආහාරජ රූප උපද්දවන්න නම් ආහාර සම්පාදනය කරන්න වෙනවා. එහෙනම් ආහාර හොයන්න දුක් විඳින්න වෙනවා. නැවත උදේට කෑවහම දවල්ට කන්නත් ඕනේ. දවල්ට කෑවහම රැයට කන්නත් ඕනේ. උදේට විතරක් කාලා රූප උපදිලා අවුරුදු ගාණක් ඉන්න බෑ. එහෙනම් උදේට කෑවා දවල්ටත් කන්න ඕනේ. දවල්ටත් කෑවල විතරක් මදි රැයටත් කන්න ඕනේ. රැයට විතරක් මදි. එහෙනම් නැවත මේ රූපය පවත්වා දුක් විඳිය යුතු වෙනවා. ඒ වගේම තමයි ලෙඩ වුණොත්, අසනීප වුණොත් බෙහෙත් ආදිය සපයන්න ඕනේ. ඒ වගේම රූප කලාපේ උපදින්න හේතු වෙන කර්මය, චිත්තය, ඍතුව සහ ආහාර කියන මේ සියලුම හේතු උපද්දවන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට දුකක්මයි විඳින්නේ. මේ රූපය ගත්තන් පස්සේ දුකටම ස්ථානයක්. එතකොට ඉපදීම් බිඳීම් දෙක වෙන්නේ නැත්තම් නිට්ටයයි නම් මේ එක දුකක්වත් නැහැ. හැබැයි මේක නිට්ටය නැති නිසා, නිට්ටය නොවන නිසා දුකක්මයි හටගන්නේ. නැවත දුකමයි හටගන්නේ. ඒ නිසා කියනවා දුක්ඛ කියලා. නැත්තම් දුක කියලා. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් වෙනවා දුක්ඛම් බයට්ඨේන ප්‍රතිබය සහිත බැවින් දුක්ඛයෝය. එසේනම් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා රූපයට කිව්වා රූපේ දුකයි කියලා. හොඳයි. අපි දැන් දන්නවා මේ රූප කලාප එකතු වෙලා තමයි රූප පිණ්ඩ හැදෙන්නේ. රූප පිණ්ඩ එකතු වෙලා. එහෙම නැත්නම් රූප කලාප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වෙලා තමයි මේ බඹයක් වූ සිරුර සකස් වෙන්නේ. රූප කලාප එකතු වෙලා සකස් වූ මේ සිරුරත් රූප කලාප වලින් සමන්විත වෙන හින්දා රූප කලාප දුක නිසා දුකමයි වෙන්නේ. දෙවෙනි වැඩසටහන තුල අපි උදාහරණයක් කතා කළා කඩල ඇට පිළිබඳව. කඩල ගොඩකින් කඩල ඇටයක් අරන් ඒ කඩල ඇටේ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ කිව්වා. කඩල ගොඩ මතක ඇති. ඇයි අපි හිතනවා. දැන් කඩල ඇටේ ගැන අපි දැනගත්තන් පස්සේ මේ කඩල ගොඩ ගැන හොඳටම අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ රූප කලාපය පිළිබඳව යම් අවබෝධයක් ලැබුණෙන් පස්සේ හොඳ අවබෝධයක් ලැබුණෙන් පස්සේ රූප කලාපයේ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ. මේ මුළු බඹයක් වූ සිරුරත් මේ මුළු ලෝක ධාතුවත් රූප කලාප එකතු වෙලා මේ සකස් වෙච්ච
බඹයක් වූ සිරුර සලකා බැලුවොත් බඹයක් වූ සිරුර උනත් අධික සීතලක් දැනෙන වෙලාවට ශරීරය උණුසුම් කරන්න වෙනවා. අධික උෂ්ණයක් දැනෙන වෙලාවක ශරීරය සිසිල් කරන්න වෙනවා. එතකොට මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් පුදුමාකාර දුක්ඛ ස්කන්ධයක්. දුකක්මයි තියෙන්නේ. උපන් රූපයෝ නිට්ටය නම් මේ දුක විඳින්නට නොලැබෙන්නේය. ඉබේ රූප පහළවන්නේ නම් දුක් විඳින්නට නොවන්නේය. එහෙනම් රූපය නිට්ටය නම් නැත්නම් රූප කලාපය නිට්ටය නම් මේ දුක විඳින්න වෙන්නේ නැහැ. ඇයි හැමදාම පවතිනවා. ඒතකොට වෙනස් වෙන්නේ නැහැ. දුක් විඳින්න දෙයක් නැහැ. කෑවේ නැතුණාට බඩ කීනි වෙන්නේ නැහැ. අසනීප වෙන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැහැ. ආදී විදිහට දුක හටගන්නේ නැහැ. හැබැයි නිට්ටය නෑ මේක. එහෙනම් අනිත්‍යයි. ඒ වගේම තමයි මේක හේතු නිසා හටගන්නේ. හේතු නිසා හටගන්නේ නැතුව ඉබේ පහළ වෙනව නම් ඒ දුක හටගන්නේ නැහැ. ඇයි? එතකොට ආහාර දෙන්න ඕනේ නැහැ. ආහාර නැතුව මේක අය පවත්වන්න පුළුවන්. ඉබේ පහළ වෙනවා ඒ රූප. එතකොට කුසගින්නක් දැනෙන්නේ නැහැ. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. මේ රූපය ගත්තෙන් පස්සේ හේතු යෙදිලාමයි හටගන්නේ. හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ කියන දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා රූපයට කියනවා දුක්ඛයි කියලා. නැත්නම් රූපය දුකයි කියලා. ලදරුවා තරුණියට පත්වලා මහලු වෙන්නේ අනිත්‍ය ලක්ෂණය නිසා. ලදරුව අවදිය, තරුණ අවදිය, මහලු අවදිය දක්වා වයසට යනවා. අපිට හැකියාවක් නැහැ. අපිට බෑ මේක පාලනය කරන්න. ඒක නිසා තමයි අනාත්මයි කිව්වේ. එතකොට එන්න මොකද්ද වෙන්නේ? වයසට යනවා. වයසට යනවා කියලා කියන්නේ අපි සතුටු වෙනවද දුක් වෙනවද? අපි දුක් වෙනවා. ඒ කියන්නේ හැම රැලි වැටෙනවට අපි කැමති නෑ. එහෙනම් අපිට මහා දුකක්. මේ කොණ්ඩේ ඉදෙනවට අපි කැමති නෑ. කොණ්ඩේ ගහක් ඉදිච්ච දවසේ පුදුමාකාර දුකක්මයි අපිට දැනෙන්නේ. පළවෙනි කෙස් ගහ අපි දැක්කොත් මේක ඉදිලා තියෙනවා. අපි බොහෝ දුක් වෙනවා. ඒතකොට මේ කෙස් සුදු වෙනවා. ඒතකොට කෙස් සුදු වෙන එක නවත්තන්න බෑ. පාලනය කරන්න බෑ. ඇයි? අනිත්‍ය ස්වභාවය නිසා තමයි සුදු වෙන්නේ. සුදු වෙන එකම අපිට මහා දුකක්. ඊට පස්සේ හැම රැලි වැටෙනවා. හැම රැලි වැටෙන එකම මහා දුකක්. අනිත්‍ය ස්වභාවය නිසාමයි මේ දුක හටගන්නේ. වක් වෙනවා. ඒ කියන්නේ අපි කුදු ගැහෙනවා. අපි කැමතිද කුදු ගැහිලා යන්න නැහැ. අපි කැමති හරි ජවයෙන් ඇවිදින්න. හැබැයි එහෙම ඇවිදින්න බෑ. අනිත්‍ය ලක්ෂණ නිසා වයසට යන්න කුදු ගැහෙනවා. හැම රැලි වැටෙනවා. මරණයටපත් වෙනවා. එහෙනම් අපිට මේ රූපය පාලනයෙන් තොරයි. මේ රූපය අනිත්‍ය නිසා දුක හටගන්නවා. අපි දැන් සාකච්ඡා කළා ප්‍රධාන ලක්ෂණ තුනක්. ඒ තමයි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ලක්ෂණ තුනට කිව්වා ත්‍රිලක්ෂණය කියලා. එතකොට අපි සාකච්ඡා කළා මෙතෙක් රූප කලාපය පිළිබඳව. එහෙනම් රූප කලාපයේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපි පැහැදිලි කළා. දුක්ඛ ලක්ෂණය පැහැදිලි කළා. අනාත්ම ලක්ෂණය පිළිබඳව පැහැදිලි කරා. එහෙනම් රූප කලාපය අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි නම්, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නම්, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි නම් රූප කලාපය එකතු වෙලා හැදිලා තියෙන රූප පිණ්ඩත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එහෙනම් රූප කලාප එකතු වෙලා සකස් වෙලා තියෙන මෙන්න මේ බඹයක් පමණ වූ සිරුර ගත්තත්, මේ බඹයක් පමණ වූ සිරුර ගත්තත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එසේනම් මේ රූප කලාපය යෙදිලා හටගත්තා වූ මේ බඹයක් පමණ සිරුරටත් අනිත්‍යයි කියනවා, දුක්ඛයි කියනවා, අනාත්මයි කියනවා. හොඳයි. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වෙනවා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තාති, සෝතාවදානං තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං. සියලු සංස්කාරයෝ අනිත්‍යෝය, සියලු සංස්කාරයෝ දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය යන දේශනාව සෝතාවදාන වේද, එය දැනගන්නා ප්‍රඥාව සුතමේ ඥාන වේදයක්. එසේනම් සියලුම සංස්කාරයෝ අනිත්‍යයි, සියලුම සංස්කාරයෝ දුක්ඛයි, සියලු ධර්මයෝ අනාත්මයි. එතකොට අපිට දැන් වැටහීමක් තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා. ඒ කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරයෝ දුකයි. ඒ කියන්නේ හේතු නිසා හටගන්නා වූ, හේතු නිරුද්ධවන්නා වූ සියලු සංස්කාරයෝ දුකයි. එයත් දැන් අපිට යම් ආකාරයකට වැටහෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති. එතකොට සබ්බේ ධම්මා කියලා කිව්වහම ඉදිරියේදී අපි මේව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. හේතු යෙදී හටගන්නා වූ ධර්ම සහ ප්‍රඥප්ති ආදී වූ හේතු නොයෙදී හටගන්නා වූ ධර්ම කියන දෙකොට්ටාශයම සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියනවා. ඒ සියලුම ධර්ම අනාත්මයි. එහෙනම් ඔබට වැටහෙන්නට ඇතයි සිතනවා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තාති. සියලු සංස්කාරයෝ අනිත්‍යෝය, සියලු සංස්කාරයෝ දුක්ඛයෝය,
සියලු ධර්මය අනාත්මයයි කියලා දේශනා කරනවා. හොඳයි. අප හිතනවා ඔබට මනාව පැහැදිලි වන්නට ඇති කියලා. එසේනම් අපි රූපය සම්බන්ධයෙන් ගත්තෙන් පස්සේ සාමාන්‍ය පෘථග්ජන අපි ධර්මයේ පිළිබඳව පැටහීමක් නැමැති නිසා මෙන්න මේ ලෝකයේ පිළිබඳව වර්ධවා වටහාගෙන තියෙනවා. ඒ තමයි අපි හිතනවා මේක නිට්ටයයි කියලා. ඒ වගේම තමයි සුඛයි කියලා. ඒ වගේම තමයි ආත්මයි කියලා. එහෙනම් අපි වර්ධවාගත්තු ස්වභාවයක් තියෙනවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. එතකොට අපි හිතනවා නිට්ටයයි කියලා. ඒ නිට්ටය නිසා අපි හිතනවා සැපක් තියෙනවා කියලා. ඒ වගේම තමයි සැපයි නම් ආත්මීය ස්වභාවයක් ගැන කතා කරන්න පුළුවන්. ආත්මීය ස්වභාවයක් තියෙනවා නම් කවදාකවත් දුක් විඳින්නේ නැහැ. ඇයි සැපම නෙවිඳින්නේ? අපිට සියල්ල පාලනය කරන්න පුළුවන්. එතකොට කෑම බීම නැතුව ඉන්න පුළුවන්. වයසට යන්න නැතුව ඉන්න පුළුවන්. හැමරලි වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කෙස් දෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට සැපම නම් තියෙන්නේ ආත්මීය ස්වභාවයක් පවතින්න පුළුවන්. ඒ නිසා නිට්ටය නම් සුඛයි, සුඛ නම් ආත්මයි. ලෝකයේ යථාභූත ස්වභාවය ගත්තොත් අනිත්‍ය වූ ස්වභාවයක් තුළ සැපක් හොයන්න බෑ. එහෙනම් අනිත්‍යයි නම් ඒකාන්තයෙන්ම මොකද්ද? දුකයි. එහෙනම් දුකයි නම් ඒක අනාත්මයි. ඇයි අනාත්ම වෙන්නේ? කවදාවත් ආත්මයක් තියෙනව නම් දුක් වෙවි ඉන්නේ නෑ. ඇයි? තමන් කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. කොණ්ඩේ සුදු වෙනකොට කොණ්ඩේ සුදු වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඒ නිසා තමයි දුක්ඛ වෙන්නේ. අනිත්‍ය නම් දුක්ඛයි, දුක්ඛයි නම් අනාත්මයි. අනිත්‍ය ලක්ෂණය හොඳින් වැටහෙන කෙනෙකුට අනාත්ම ලක්ෂණය වැටෙනවා. හැබැයි අනාත්ම ලක්ෂණය අතිශය සියුම්, අති සූක්ෂම ධර්මතාවයක්. මේව වටහා ගන්න ඉතාම අපහසුයි. හොඳයි. අපි හිතනවා ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව වැටහෙන්නට ඇති කියලා. එසේනම් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සඳහන් වෙනවා මහණෙනි රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යද එය දුකයි. යමක් දුකද එය අනාත්මයි. යමක් අනාත්මද එය තෙල මාගේ නොවේ. තෙලේ මම නොවෙමි. තෙල මගේ ආත්මය නොවේයයි. මෙසේ තෙල තතුසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය යන පාඨයෙන් තථාගත සම්මා සම්බුදුරහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ධර්මතා දෙක ධර්මතා එකට එකක් සම්බන්ධ වන ආකාරයෙන් දේශනා කළා. මෙන්න මේ බඹයක් වූ සිරුර ගත්තයින් පස්සේ මේ බඹයක් වූ සිරුර අපි දකින්නේ අතක් ඔසවනවා, කකුලක් ඔසවනවා, ඇවිදිනවා, කරකැවෙනවා ආදී විදිහට. විදර්ශනා යෝගාවචරයේ මේ රූපය අරමුණු කරලා බැලුවොත් ඔහුට පෙනෙන්නේ තා වේගෙන් ඉපදි බිනිබිනි යන්නා වූ රූපයන්. ඉපදි බිනිබිනි යන්නා වූ ස්වභාවයක්. එතකොට මේ ඉපදි බිනිබිනි යන ස්වභාවයකින් යුක්ත වෙච්ච රූපයට තමයි අපි මේ මගේ ආත්මය කියලා දාගෙන ඉන්නේ. එහෙනම් මේ රූපය ගත්තන් පස්සේ මේ විදිහට ඉපදි වේගෙන් හටගෙන නිරුද්ධ වෙනවා. හේතු යෙදිලා හට ගන්නවා, හේතු නිරුද්ධ වෙනවා. ඊට වේගෙන් සංසිද්ධිය වෙනවා. එහෙනම් මේ විදිහට පවත්නා වූ රූපය ගත්තයින් පස්සේ දැන් අපි සාකච්ඡා කළා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. මෙසේ පෙනෙනා වූ රූපය, මෙසේ දකින්නා වූ රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. එසේනම් මේ බඹයක් වූ සිරුරත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වූ ශරීරයක් තමයි මේ දරාගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළා යමක් අනිත්‍ය නම් ඒ දුකයි, යමක් දුකයි නම් එය අනාත්මයි කියලා. එහෙනම් ඒ වගේම නැවත කිව්වා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එහෙනම් මේ දරාගෙන ඉන්න ශරීරය ගත්තොතින් මම කියලා තණ්හාව හටගන්නේ මේ රූපයේ යථාභූත ස්වභාවය නොදන්නා කම නිසායි. යම් කෙනෙක් යථාභූත ස්වභාවය දැක්කොත් මේකට තියෙන කැමැත්ත, චන්දරාගය ප්‍රහීන වෙනවා. මේකට තියෙන ඇල්ම දුරු වෙනවා. මේ රූපයට තියෙන කැමැත්ත නැති කරන්න බෑ. හැබැයි ඇත්ත පෙන්නුවොත් ත්‍රිලක්ෂණයෙන් යුක්ත වෙච්ච මේ සිරුර පිළිබඳව පෙන්වන්න මේකට තියෙන කැමැත්ත අඩු වෙලා යනවා. තණ්හාව නැති වෙන්න නම් මේකේ තියෙන යථා ස්වභාවය පිළිබඳව පෙන්වන්න ඕනේ. යථා ස්වභාවය පිළිබඳව නැවත පෙන්වන්න ඕනේ. යථාභූත ස්වභාවය දකින්නවත් එක්කම තමයි තණ්හාව ෂේ වෙන්නේ. එහෙම නැත්නම් කැමැති වෙන්න එපා කිව්වට කැමැත්ත නැති වෙන්නේ නැහැ. හැබැයි ලෝකේ යථාභූත ස්වභාවය දැක්කොත් අන්න එතකොට ඔහුට කැමැත්ත කියන එක නැති වෙලා යනවා. එහෙනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත වෙච්ච රූපේට ඇලිලා තණ්හා කර හිටියට නැවත හටගන්නේ දුකක්මයි. හොඳයි. අපි එහෙනම් අද දිනේදී සාකච්ඡා කරනු ලැබුවා රූපය සම්බන්ධව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව. අපි හිතනවා ඔබට එය මනාව වැටහෙන්නට ඇති කියලා. ඊළඟ වැඩසටහන තුලින් රූප කලාප වර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැඩසටහනින් හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.